අද අපි මේ උදෑසන ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් වදාළ සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම පහාරාද සූත්‍රය. අංගුත්තර නිකායේ මේ දේශනාව ඇතුළත්ව තිබෙන්නේ. පින්වතුනි, බුද්ධ ශාසනය කියන වචනය අපි කෙටියෙන් තේරුම් අරගෙන තියෙනවා. ඒ තමයි බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මය, චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙන වැඩපිළිවෙල. අපිට තියෙන ලොකුම ගැටලුව පින්වතුනි, ඉපදීමයි මරණයයි. මේ දෙකට අපි මොන දීලා සිටිනවා කිසි බයක් නැතුව. අපි ඉපදෙන්නත් ලෑස්ති, මැරෙන්නත් ලෑස්ති. ඔන්නේ අවිද්‍යාව තියෙනකන් අපිට මේකෙන් ගැලවෙන්න වෙන්නේ. අපි ඉපදෙන්න අකමැති වෙන්න ඕන. අන්න එතකොටයි මේ උපත නවත්තන්නේ කොහොමද කියලා අපි හොයන්න පටන් ගන්නෙ. අන්න එතකොට අපි හිතන්න පටන් ගන්නෙ මේ ජීවිත ගැටලුව විසඳගන්නේ කොහොමද කියලා. උපදින්න කැමති වෙන තාක් එයාට ධර්මයෙන් වැඩක් නැහැ. එයා ජීවිතේ බයක් නැහැ. එයා හිත හදා ගන්නවා ඕන තැනක ඕන විදියට ඉපදෙන්න. අන්න ඒකට අකමැති වෙච්ච එක්කිනා නුවණක් තියෙන කල්පනා කරන කෙනෙක්. අන්නේ බඳු අය උදෙසා තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා දහම් දෙසන්නේ. පින්වතුනි, අද අපි ඉගෙන ගන්නේ බොහොම ලස්සන දේශනාවක්. පහාරාද. පහාරාද කියලා කියන්නේ අසුර දෙවි කෙනෙක්. දැන් අපි දන්නවා ඉන්නවා දිව්‍ය කොට්ටාස දෙකක්, සුර අසුර කියලා. සුර කියන දිව්‍ය කොට්ටාසේ හරි බල සම්පන්නයි. ඒ දිව්‍ය කොට්ටාසේ අධිපති තමයි සක්‍රයා. සක් දෙවිඳු, සක්‍ර දේවේන්ද්‍රයා. ධර්මයේ තුලින් අපිට මුණ ගැහිලා තියෙනවා අසුර ලෝකේ. ඒ කියන්නේ මං හිතන්නේ දිව්‍ය ලෝකයකටම සම්බන්ධයි මේ අය. නමුත් මේ මහා මූදට තාසයි. අන්නේ අසුරයන්ගේ අපිට මේ සූත්‍රවල දැනගන්න ලැබිලා තියෙනවා නායකයෝ දෙන්නෙක් ගැන. එක්කෙනෙක් වේපචිත්ති. අනිත් එක්කෙනා පහාරාද. දවසක් මේ පහාරාද කියන අසුරේන්ද්‍රයා, අසුර නායකය දෙවියෙක්, එයා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න, උන්වහන්සේව බැහැ දකින්න පැමුණුණා. එදා උන්වහන්සේ වැඩ සිටියේ වේරංජා කියන ගමේ කුහුඹ ගහක් සෙවණේ. ඒ වෙලාවේ ඇවිදින් බුදුරජාණන් වහන්සේට මේ දෙවිය වන්දනා කළා. එතකොට මේ පෙනෙන ලෝකයේ කෙනෙක්ද නොපෙනෙන ලෝකයේ කෙනෙක්ද? නොපෙනෙන ලෝකයේ කෙනෙක් ගැන කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළාට පස්සේ උන්වහන්සේ ලස්සන ප්‍රශ්නයක් ඇහුවා. එයාගෙන් අහනවා, පින්වත් පහාරාද, අසුර පිරිස් මේ මහා සාගරයට හරි ආසයි නේද? ඉතින් කියන ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කැත්ත. අසුර පිරිස් මහා සමුද්‍රයට හරි ආසයි. ඉතින් කියනවා ස්වාමීනි, මහා සාගරයේ හාස්කම් 8ක් තියෙනවා. ආශ්චර්ය කරුණු 8ක් තියෙනවා. අන්නේ ආශ්චර්ය කරුණු 8 දැකලයි මහා සාගරයට ඔච්චර ආසා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා ඒ අසුර දෙවියාගෙන්, පින්වත් පහාරාද, ඔබේ අසුර පිරිස් මහා සාගරයට ආස කරන, කැමති වෙන ඒ කරුණු 8 මොනවද? ඉතින් කියන ස්වාමීනි, මහා සාගරේ පටන් ගත්තු තැනම ජඹුර නැහැ. පටන් ගත්තු තැනම
ඔව් ලොකු ජඹුරක් එක පාට පාතාලයකට වැටෙනවා වගේ ජඹුරක් නැහැ. මොකෙන්ද පටන් ගන්නෙ? වෙරළින් වෙරළ පාගගෙන ටික හිමීට මේක ඇතුළට යන්න පුළුවන්. මෙන්න මේ පිළිවෙලින් කෙමෙන් ජඹුරට පාතාලයට යන ස්වභාවයෙන් මහා සාගරයේ යුක්ත නිසා අසුරයන් මහා සාගරයට ආසයි. එතකොට එහෙමනම් ඒ අසුර පිරිස් මහා සාගරයට ආස කරන පළවෙනි කාරණේ ඒක. මොකක්ද? කෙමෙන් ජඹුරට යන නිසා. ඊළඟට ඒ පහරාද කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ වගේම මේ මහා සාගරය ගැන තව කාරණයක් තියෙනවා. ස්වාමීනි මේ මහා සාගරය වෙරළ ඉක්මවා යන්නේ නැහැ. වෙරළෙන් වටලා තියෙන සාගරේ වෙරළ උතුරලා යන්නේ නැහැ. එතකොට වෙරළ සීමාව කරගෙන තමයි මහා සාගරය හැමතිස්සෙම පවතින්නේ. මහා සාගරේ වෙරළ ඉක්මවා යන්නේ නැති නිසායි මේ අසුරයන් මහා සාගරයට මෙච්චර කැමති. ඒක කිවිනි කරුණද? දෙවෙනි එක. බුදුරජාණන් වහන්සේට මේ පහරාද කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මහා සාගරේ මලකුණු රඳින්නේ නැහැ. මහා සාගරේ මලකුණු රඳින්නේ නැහැ. මේ සාගරයට මලකුණු වැටුණොත් ඔව් ඒක සාගරය ඇතුලේ තියෙන්නේ ඒක රැල්ලෙන් ගොඩට ගහනවා. මහා සාගරයෙන් ගොඩ ගහනවා මලකුණු. මහා සාගරයත් එක්ක එකතු වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා මහා සාගරයට මේ අසුර පිරිස් හරි ආසයි. ඊළඟ එක ඒ පහරාද කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහා ගංගා තියෙනවා. ගංගා යමුනා අචිරවති සරභු මහි මේ මහා ගංගා වලින් නිරන්තරයෙන්ම වතුර ගලාගෙන ආවට පස්සේ සාගරය තුල වෙන් වශයෙන් වතුර පවතින්නේ නැහැ. මේවා ගංගානම් ගඟේ වතුර. මේවා යමුනා ගඟේ වතුර. මේවා අචිරවතී ගඟේ වතුර. මේවා සරභූ ගඟේ වතුර. මේවා මහී ගඟේ වතුර කියලා වෙන් වශයෙන් ගංගාවේ වතුර පවතින්නේ නැහැ. ඒ ගංගාවල වතුර ඔක්කොම ගලාගෙන සාගරයට ගියාට පස්සේ මොකද වෙන්නේ? සාගර ජලය බවට පත් වෙනවා. ඊට පස්සේ සාගර ජලය, ගංගා ජලය නෑ. අන්න ඒක මේ සාගරයේ තියෙන ආශ්චර්ය කාරණයක්. ඒ නිසා මේ මහා සමුද්‍රයට අසුරයන් බොහෝම කැමතියි. ඒක තමයි හතරවෙනි කරුණ. පස්වෙනි කරුණ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මහා සාගරයට හැමතිස්සෙම වතුර ගලනවා. ගංගා වලින් ඇලදොල වලින් හැමතිස්සෙම සාගරයට හැමතිස්සෙම ගලනවා. ඔය අතරේ සාගරයට ආකාශයෙන් වැස්ස වහිනවා. කොච්චර වැස්සත් කොච්චර දිගට හරහට වතුර ගැලුවත් සාගරයේ උතුරලා යන්නේ නැහැ. මහා සාගරය උතුරලා යන්නේ නැහැ, අඩු වෙන්නෙත් නැහැ, වැඩි වෙන්නෙත් නැහැ. මේක මේ සාගරයේ තියෙන හාස්කමක්. මෙන්න මේ නිසා මේ අසුරයන් මහා සාගරයට හරි ආසයි. ඊළඟට කියනවා ස්වාමීනි ඒ වගේම හරි පුදුම දෙයක් තියෙනවා මේ සාගරේ. මහා සයුරි කොහෙන් ගත්තත් වතුර පොදක් එකම රසයි. ලවණ රසය, ලුණු රසය. මහා සාගරයෙන් කොහෙන් ගත්තත් වතුර ටිකක් ලුණු රසයි. මේක මේ මහා සාගරයේ තියෙන හරි අපූර්ව දෙයක්. මේ නිසා අසුරයන් මේ මහා සාගරයට කැමතියි. ඊළඟට කියන ස්වාමීනි හත්වෙනි කරුණ මේ මහා සාගරය කියන්නේ සම්පත් සයුරක්. මහා සාගරය කියන්නේ වස්තු ගොඩක්.
මහා සාගරයේ තියෙනවා මුතු, මණික්, වෛඩූර්ය මණික්, ඊළඟට ශංඛ, හග්ගෙඩි, නොයෙක් ගල් වර්ග, රන්, රිදී මේවා තියෙනවා මේ මහා සාගරේ. මේ නිසා මේ මහා සාගරේට අසුරයන් හරි කැමති, මේකේ මහා වස්තු සම්භාරයක් තියෙන නිසා. ඊළඟට කියනවා ස්වාමීනි, 8 වෙනි කරුණ මේ මහා සාගරය ආශ්‍රය කරගෙන මහා අමුතු සත්තු ඉන්නවා. මේ මහා සාගරේ ආශ්‍රය කරගෙන මහා ප්‍රභූ සත්ත්ව වර්ග ඉන්නවා. තිමි, තිමිංගල, තිමිරපිංගල කියලා නම් වර්ගයක් තියෙනවා සත්තුන්ගේ. අසුර කියන්නේ නම් ටික. ඊළඟට අසුරයෝ, දිව්‍ය නාගයෝ, ගාන්ධර්වයෝ ඉන්නවා. එතන මේ ඔක්කොම අමනුෂ්‍ය කොටස් වගේ නේ. මේ විශාල කොටස් ඉන්න මේගොල්ලන්ගේ ශරීරය ගැන විස්තර කරන සමහරුන්ගේ ශරීර යොදුන් 100. යොදුන් 100 කියන්නේ නැත්නම් 400. යොදුන් 100 ඊළඟට යොදුන් 500 මේ වගේ මහ විශාල ආත්ම භාව තියෙන සතුන් මේ සාගරය ආශ්‍රය කරගෙන ඉන්නවා. මෙන්න මේ 8 වෙනි කාරණය නිසා ස්වාමීනි මේ අසුර පිරිස් හරි ආසයි මහා සාගරයට. ඉතින් මේ පහාරාද එහෙම කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. අහලා කියනවා ස්වාමීනි මමත් ආසයි භාග්‍යවතුන් වහන්සේගෙන් කාරණාවක් දැනගන්නට. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ බුද්ධ ශාසනයට ඔච්චර ආස මොකද? දැන් අර ප්‍රශ්නේ මෙයා කාගෙන්ද අහන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ බුද්ධ ශාසනයට ඔච්චර ආස මොකද? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත් පහාරාද ඔයා කියපු කාරණේ තමයි මටත් කියන්න තියෙන්නේ. මේ බුද්ධ ශාසනයේ කරුණු 8ක් තියෙනවා. ආශ්චර්ය කරුණු 8ක් තියෙනවා. අන්නේ ආශ්චර්ය කරුණු 8 දැකලයි මාගේ ශ්‍රාවකයන් මේ බුද්ධ ශාසනයට මෙච්චර ආසා කියලා මේ කරුණු 8 විස්තර කරනවා. බුද්ධ ශාසනයේ කරුණු 8 තමයි මේක කියනවා මෙහෙම. කියනවා පින්වත් පහාරාද මහා සාගරය ගැන දැන් ඔයා කිව්වනේ පටන් ගත්ත තැනම ජඹුරක් නැහැ කියලා. ටික 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 මේක ජඹුරට යන්නේ කියලා. අන්නේ වගේ තමයි කිව්ව මගේ බුද්ධ ශාසනය. පටන් ගත්ත තැනම ජඹුර නැහැ. පටන් ගන්න අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා ඊට පස්සේ පන්සිල් අරගෙන. ඊට පස්සේ තමයි ටික 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 ජඹුරට යන්නේ. ඊට පස්සේ ටික ටික අපි සීලේ වැඩි කරනවා. ඊට පස්සේ අපි හිත එකඟ කරනවා. සමාධිය ඇති කරගන්නවා. ප්‍රඥාව ඇති කරගන්නවා. පටිච්ච සමුප්පාදය ඉගෙන ගන්නවා. පංච උපාදානස්කන්ධය ඉගෙන ගන්නවා. චතුරාර්ය සත්‍ය ධර්මය ඉගෙන ගන්නවා. අවබෝධ කරනවා. අන්න ටික 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 ජඹුරට ගිහලා අන්තිමට නිවන කරා යනවා යා. එතකොට මේ මහා සාගරයේ කෙමෙන් කෙමෙන් ගැඹුරට යනවා වගේ බුදුරජාණන් වහන්සේලා විසින් පිහිටුවා වදාරන බුද්ධ ශාසනයත් කෙමෙන් කෙමෙන් ගැඹුරට යන නිසා ඒ පිවිසෙන එක්කෙනාට අමාරුවක් නැහැ. ඒ ශාසනය දැන් අපි ගත්තොත් අපි ඉස්සෙල්ලාම තියෙන පියවර මොකද්ද? සද්ධානුසාරී. ඊට පස්සේ ධම්මානුසාරී. ඊට පස්සේ සෝතාපන්න. ඊට පස්සේ සකදාගාමි මාර්ගය. ඊට පස්සේ සකදාගාමි. ඊට පස්සේ අනාගාමි මාර්ගය. ඊට පස්සේ අනාගාමි. ඊට පස්සේ අරහත් මාර්ගය. ඊට පස්සේ අරහත්. පිළිවෙලින් ගැඹුරට යනවා. මෙන්න මේකට බුද්ධිමත් ශ්‍රාවකයන් හරි ආසයි. අන්න ඒ නිසා තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බුද්ධ ශාසනයට මෙච්චර ආසා. එතකොට පිළිවෙලින් ගැඹුරට යන සීලෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට, ප්‍රඥාවෙන් විමුක්තියට ආන්ගේ විදියට අනුපිළිවෙලින් යන එකක්.
මෙන්න මේක නිසා අපි කැමති වෙන්න ඕන මොකේටද? බුද්ධ ශාසනයට. අපි කවුරුත් බුද්ධ ශාසනයට කැමති වෙන්න ඕනේ අවබෝධයෙන්මයි. වෙන දෙයකින් අපි අවබෝධ කරගන්න ඕනේ මේ බුද්ධ ශාසනයේ තියෙන ලක්ෂණ වෙන කොහෙවත් නැහැ. වෙන කිසිම ආගමක වෙන කිසිම දර්ශනයක වෙන කිසිම තැනක මේ බුද්ධ ශාසනය විස්තර කරන වැඩපිළිවෙල ඒ ලක්ෂණ ඒ විස්තර නැහැ. ඒ නිසා අපි පහදින්න ඕන බුද්ධ ශාසනයට. අන්න එතකොට තමයි අපි ශ්‍රාවකයෝ වෙන්නේ. ඊළඟට දෙවෙනි කරුණ කියන මහා සාගරයේ වෙරළ ඉක්මව යන්නේ. මහා සාගරය වෙරළ ඉක්මව යන්නේ. වෙරළින් වට වෙලා තියෙන්නේ. ඒ වගේ තමයි මේ ශාසනයේ ශ්‍රාවකයන් සීලේ නැමැති වෙරළක් හදාගෙන ඉන්නේ. ඒ වෙරළ ඉක්මව යන්නේ. සීලේ නැමැති වෙරළින් එයාගේ ජීවිතේ වට කරගෙන ඉන්නේ. එයා ඒක ඉක්මව යන්නේ. ඒක තමයි මේ බුද්ධ ශාසනය තුල ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තිබෙනවා ශික්ෂාපද. මෙන්න මේ ශික්ෂාපද නැමැති වෙරළෙන් එයාගේ ජීවිතය ආරක්ෂා කරගෙන ඉන්නවා. ශික්ෂාපද වලින් වට කරගෙන ඉන්නවා එයාගේ ජීවිතේ. මේක බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන් තුල තියෙන එකක්. මෙන්න මේක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ජීවිතේ ගියත් වෙනස් කරන්නේ නැහැ. ඒ නිසා බොහෝම ආසයි කියන ශාසනයට සීලය ගැන. එතකොට බලන්න අපි කොච්චර දුරට එහෙම අපි කල්පනා කළ යුතුද කියලා. දැන් පසුගිය දවස්වල මං ගියා ওই මැද පෙරදිග රටවල් කීපයකට. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දැන් ඉස්සර වගේ නෙවෙයි. හරි වෙනස්. මිත්‍යා දෘෂ්ටික ගෙවල් වල යනවා ගෘහ සේවිකාවකමට. ගියාට පස්සේ අහනවා උඹලගේ ආගම මොකක්ද කියලා. අර මුස්ලිම් නැඩ නෝනලා. අහුවාම මේගොල්ලෝ දෙකට තුන නැමිලා කියනවා අනේ බිසවුන් වහන්සේ අපි ආගමේ අපි කතෝලික. ඒ මොකද? තවන්ට අලාභයක් වෙයි කියලා බෞද්ධ කියලා කියන එක. අද තියෙන தත්ත්වේ. අර මිත්‍යා දෘෂ්ටිකින්ගේ ගෙවල් වල හැලිවලන් හොදන්න ගිහිල්ලා කරගන්න දේවල්. මේ රටට වෙච්ච විපත ඕන ඕක. කිසිම අභිමානයක් නැහැ. අයි අපි මෙහෙම කරන්නේ මේ මිත්‍යා දෘෂ්ටිකින් ගෙවල් වල ගිහිල්ලා කියලා. මීට වඩා හොඳයිනේ අපි මේ සම්බෝලයපති කාලා හරි මේ ඉන්නවා අපි ආගම රැකගෙන හිතන්නේ නැහැ. ඔක්කොම පාවලා දීගෙන යනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝද මේ කියලා හිතෙනවා. අපට පුළුවන්කම තියෙන්න ඕනේ අභිමානවත් ලෙස මේ බුද්ධ ශාසනය තුල නැගී හිටින්න. අන්න අපට පුළුවන්කම තියෙන්නේ අපි බෞද්ධ කියලා හොඳට කියන්න පුළුවන්කම. දැන් ඒ විතර නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ලක්ෂණ බලන්න අහිංසක සිදුවීමක් තියෙනවා. හැබැයි ඒක වරද්දගත්තේ මේ ඌමන නැති දෙයක් කරන්න ගිහිල්ලා ශාක්‍ය වංශේ කට්ටිය. අපි දන්නා බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශනේ වැඩි පිරිසක් මාර්ගඵල ලැබුවේ ශාක්‍ය වංශ පිරිස. උන්වහන්සේට ශාක්‍ය මුනීන්ද්‍ර කියනවා. ශාක්‍ය මුනි රජු. ඉතින් උන්වහන්සේගේ ශාක්‍ය වංශ පිරිස හරියට මගඵල ලැබුවා. නමුත් කොටසක් හිටිය මහා අහංකාර. අපි තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ කියලා. ඉතින් ওই කාලේ කොසල් රජුරෝ හැම පැත්තෙම තමන්ගේ අන්තපුරයට කුමාරිකාව ගෙන්න ගන්නවා. ශාක්‍ය ජනපදයට පණිවිඩයක් යවුවා. මොකද ශාක්‍ය ජනපදයේ බදු ගෙව්වා කොසල් රජුරවන්ට. ඉතින් මේ ශාක්‍ය ජනපදයට යවුවා මේ ඇමතිවරයෙක් යවුවා රාජකුමාරිකාවක් එවන්න කියලා අන්තපුරයට. ශාක්‍ය වංශිකේ එකතු වෙලා කතා වුණා. අපි අපේ කෙනෙක් යවන්න ඕනේ මේ වංශිකිලුට කරන්න. අපි ඒකට මේ වෙන කෙනෙක් තෝරමු කියලා වාසබ කත්තියා කියලා කුමාරිකාවක් තේරුවා. ඒ කුමාරි ශාක්‍ය දාසියෙකුගේ කුසේ උපන්න ශාක්‍ය කුමාරයෙකුට දාව. ඒතර පිරිසිදු ශාක්‍ය වංශේ නෙවෙයි. ආන්න යාව පිටත් කළා.
වාසප කත්තිය ලස්සනයි. ඊට පස්සේ මොකදනේ? එයාට හම්බ වුණ අගබිසෝ තනතුර. එයාට පුතෙක් උපන්නා. ඒ පුතා තමයි විදුඩබ. දැන් විදුඩබ තරුණ වුණාට පස්සේ දැන් එයාට තමයි ඊළඟට රජකම එන්න තියෙන්නේ. දැන් එයා ඉතින් හරි ඉහළ මට්ටමින් ඉන්න එක්කෙනෙක්. දැන් එයා නිවේදනයක් නිකුත් කළා දවසක් මං එනවා අපේ අම්මගේ මව් බිසවුන් වහන්සේගේ මව් රජිනගේ ජනපදේ බලන්න එනවා කියලා. ඔන්න මේ විදුඩබ කුමාරයා පිටත් වුණා. දැන් ශාක්‍ය වංශ පිරිස මොකද කළේ? පිළිගැනීමේ උත්සවයක් තිබ්බා. ඒ රජකුමාරයා නෙන්නේ. පිළිගැනීම උත්සවය තිබ්බා. පුටි වාඩි වෙලා ඉතින් පිළිගන්නේ තියලා ඉවරුණාට පස්සේ ආපහු ගියා. යනකන් ඉඳලා ඒක ශාක්‍ය වංශයේ ප්‍රභූ සීයා කෙනෙක් වතුර භාජනයක් අරන් එවල ඒක පාටර සීට් එකට ගැහුවා වාඩි වෙලා හිටපුවා. එයා ඒගොල්ලෝ ගියාට පස්සේ ගහලා ඉක්මනට හේදුවා. මොකද මේ? කුලෙන් අඩු එක්කෙනෙක් අපේ සීට් එකක වාඩි වුණා කියලා. මේක CID එක ගිහිල්ලා ආරයට කිව්වා. කාටද? විදුඩබ කුමාරට. විදුඩබ කුමාරයා වෛර බඳගත්ත හිටපන් මම රජ වෙනකන් හිටපිය. ඔන්න බලන්න මේ හැටිනේ දේශපාලනය කියන්නේ අප්පා හරි භයානක එකක්. හිටපිය මං රජ වෙනකන් කියලා කල්පනා කරගෙන ඊට පස්සේ දැන් අනේ අහිංසක ශාක්‍ය වංශිකයන් විශාල පිරිසක් මේ සීල සමාධි ප්‍රඥා වඩනවා. අර දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න කීප දෙනෙකුගේ ප්‍රශ්නයක් මේ. ඊට පස්සේ මොකද වුනේ? විදුඩබ රජ වුණා. රජ වෙලා එයාගේ එකම බලාපොරොත්තු මුළු ශාක්‍යයන් වනසලා දාන්න. එයා සේනා සංවිධානය කරගෙන දැන් පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ සිද්ධිය 이르දියේ. යන්නකට පායන කාලයක් කොළ නැති ගහක් යට බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා ඉන්න මේ සීනාව වෙන පාරේ. විදුඩබ කුමාරයා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා වැඳා. වැඳලා ඇහුවා ස්වාමීනි මේ හොඳ කොළ තියෙන ගස් තියෙද්දි මොකද මේ කොළ නැති ගහක් යට ඉන්නේ? කියන රජතුමනි මගේ ඥාතීන්ට විපතක් සිද්ධ වෙන්න යන වෙලාවේ මං කොහොමද කොළ තියෙන ගහක් යට ඉන්නේ? ඒක කිව්වා විතරයි විදුඩබ කුමාරයා ආපහු හැරිලා සේනාවත් අරගෙන ආවා. දැන් ඉතින් මේකේ ඉන්නවනේ වටින් මේ අවුස්සන්න පෝර දාන්න ඉන්නවනේ. ඉතින් එක එක්කෙනා අහනවා ඇයි ඔබ වහන්සේ පලි ගන්න යන්නේ නැත්නම් මේක කරන්නේ නැත්තේ? දැන් කතා වුණා නේද? ඉන්නවනේ එහෙම කොහෙත්. ඊට පස්සේ ආයෙත් ලෑස්තුණා සේනාව අරගෙන. ලෑස්ති වෙලා පිටත් වුණා. එදා බුදුරජාණන් වහන්සේ 이르දි බලයෙන් ගල්තලාවකදී කරත්ත එරෙන්න සැලැස්සුවා. ඊට පස්සේ ආපහු හැරිලා ආවා. ආයෙ කල්පනා කළා විදුඩබ නෑ මේක දෙකෙන් එකක් කරන්න ඕන කියලා ආයෙ ගියා පිටත් වුණා. බුදුරජාණන් වහන්සේට කරන්න දෙයක් නෑ. දවුන්නාසේ නිස්සබ්ද වුණා. අනේ අර අහිංසක සීල සමාධි ප්‍රඥා වඩමින් සිටියේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක්. අහනවා කඩු අරන් ගිහලා කවුද තොපි මොන වංශයේද කියලා අහනවා. දැන් බොරු කියන්නේ අන්න වෙරළ ඉක්මවා යන්නේ. වෙරළ ඉක්මවා යන්නේ. කවුද තොපි කියලා අහනවා. ආව ගමන් ගිහිල්ලා තනකොළ බදා ගන්නවා. අපි තෘණ ශාක්‍ය කියනවා. කොච්චර අහිංසකද බලන්න. ආයුධ ගත්තේ නෑ අතට. ඊට පස්සේ මේගොල්ලෝ මැරුම් කෑවා. මාර්ගඵලලාභී විශාල පිරිසක්. ඔය අතරේ තරුණ ශාක්‍යයන් 4 දිනක් ඒ ශාක්‍ය සේනාවලට 4 දිනක් මේකට ප්‍රතිවිරුද්ධව සටන් කරන්න ඕනේ කියලා සංවිධානය වෙන්න ගත්තා. ගන්නකට මාර්ගඵලලාභී ශාක්‍ය පිරිස කිව්වා බෑ අපිට යුද්ධ කරන්න බෑ. අපි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච වංශේ. ඒ නිසා උඹලා අපේ වංශයට කැලලක් කරනවා ප්‍රාණඝාත කළා. මනුෂ්‍ය ඝාතන කළා. උඹලා අපේ වංශයෙන් නිරපහරිනවා කියලා ඒගොල්ලෝ අයින් කළා. ඊට පස්සේ ඒගොල්ලෝ ශාක්‍ය ජනපදයේ දාලා ගිහිල්ලා ඈත පළාතක පදිච්චි වුණා. අර ශාක්‍ය පිරිස මැරිලා ගියා. හරි පුදුමයි මේ ඉතිහාසය. බුදුරජාණන් වහන්සේගේ ශාසනයට සම්බන්ධ පිරිස කොයිතරම් නිර්මලද කියලා. මේ ශික්ෂාපද කොහොමද මේ ආරක්ෂා කරලා තියෙන්නේ කියලා ලෝකෙ වෙන කිසිම ආගමක එවැනි ඉතිහාසයක් නැහැ.
ක්‍රිස්තියානි ආගම ගත්තොත් කඩුවෙන් කිනිස්සෙන් තමයි ඔක්කොම යන්නේ. අනිත් ආගම ගත්තොත් කඩුවෙන් කිනිස්සෙන් තමයි ඔක්කොම යන්නේ. මේක හාත්පසින් වෙනස්. අන්න ශ්‍රාවකයන් බුද්ධ ශාසනයට පහදින තැනක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අන්න ඒ වගේ ශික්ෂාපද ආරක්ෂා කරගෙන ඉඳලා තියෙනවා. ඉතින් කියනවා පහාරාද මෙන්න මේ වගේ මගේ ශාසනයේ ශික්ෂාපද ආරක්ෂා කරගෙන ශික්ෂාපද පනවන ලද ශික්ෂාපද රැකගෙන මේ ජීවිතේ ඉස්සරහට ගියා කියලා. ඊළඟට කියනවා පහාරාද මේ මහා සමුද්‍රයේ මලකුණු රඳින්නේ. මහා සමුද්‍රයේ මලකුණු රඳින්නේ වගේ මගේ මේ බුද්ධ ශාසනය තුල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ශ්‍රාවක පිරිස අතර භික්ෂු භික්ෂුණී සංඝයා තුල ඒ වගේම උපාසක උපාසක පිරිස තුල යහපත් පිරිස තමයි ඉන්නේ. කියන මේක කියන භික්ෂු සංඝයා යම් ආකාරයකින් සීලයෙන් තොර වෙලා සමාධි ප්‍රඥා වලින් විශේෂයෙන්ම මෙතන කියන ශික්ෂාපද වලින් තොර වෙලා එයාගේ ජීවිතය තුළ කිලුටු කරගෙන සංඝයා මැද්දේ හිටියත් එයා සංඝයාට අයිති නෑ. සංඝයාට එයා අයිති නෑ. මේකට හරිය ලස්සන සිදුවීමක් තියෙනවා. ඒකමයි මේ පහාරද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න හේතු. නැත්තම් උන්වහන්සේත් එක්ක මේ පහාරද කතා කළා කියලා කවුරුත් දන්නේ නෑ. උන්වහන්සේ මේක දේශනා කරන්න හේතු වෙච්ච පාදක වෙච්ච කාරණෙත් ඒක. දවසක් පෝය කරන්න අවස්ථාවක් ආවා. උපෝසත දවසක්. පෝය කරනවා කියලා කියන්නේ මේ ශික්ෂාපද තියෙනවා මේ පැවිදි ජීවිතයේ ආරක්ෂා වෙන ශික්ෂාපද. මේවා ප්‍රාතිමෝක්ෂ දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ නමක් මුල් කාලේ ඒව විස්තර කරනවා. නැත්නම් බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටිද්දී ශ්‍රාවකයන් වහන්සේ නමක් විස්තර කරනවා. ඉතින් මේ පෝය දවසක් ආවා. පෝය දවසේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිසයි ගිහින් ඒ විහාරේ වැඩ සිටියා ප්‍රාතිමෝක්ෂ දේශනාවට ශික්ෂාපද ගැන. බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා ඉන්නවා භාවනා නියෝගී ඉරියව්වෙන්. භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. එදා සාරිපුත්ත හාමුදුරුවෝ මොග්ගල්ලාන හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේලා ගොඩක් හිටිය රහතන් වහන්සේලා. දැන් උන රැ වුණා. ප්‍රාතිමෝක්ෂ දේශනා කරන පාටක් නැහැ. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නට කල් පැමුණුණා. දැන් මේ රැ වෙලා. බුදුරජාණන් වහන්සේ උත්තරයක් දුන්නේ නැහැ. දැන් ඔන්න රැ 2 විතර වුණා. එකම ඉරියව්ව තාම ඉන්නවා ස්වාමීන් වහන්සේලා. සීල පිරිස කියනවා ස්වාමීනි ආනන්ද හාමුදුරුවෝ ආයමත් වන්දනා කළා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා දැන් බොහෝ වේලාවක් බලාපොරොත්තුෙන් වාඩි වෙලා සිටිනවා. ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නට දැන් මේ කාලයයි කියලා. එහෙම කියද්දි බුදුරජාණන් වහන්සේ නිස්සබ්ද වුණා. පාන්දර ඔන්න දැන් එළි වේගෙන එනවා. එළි වේගෙන එන එකට ආනන්ද හාමුදුරුවෝ ආයෙ වන්දනා කළා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් ඔන්න එළි වේගෙන එනවා. දැන් ගොඩාක් වෙලා භික්ෂුන් වහන්සේලා වාඩි වෙලා ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්න කාලයයි. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද සංඝයා අපිරිසිදුයි. එතන හිටපු සංඝයා අතර අපිරිසිදු එක නමක් ඉන්නවා. මුගලන් හාමුදුරුවෝ එකපාරට මොකද කළේ? උන්වහන්සේගේ හිතින් බැලුවා විමසීමසේක එක්කෙනාගේ. වල් අල්ලගත්තා. එහෙමනම් පැහැදිලිව පේනවා. කයින් කරාට මේක හිතේ ටේප් වෙලා තියෙනවා. ඊට පස්සේ මොකද වුනේ? මේ හිතේ තිබුණ ප්‍රශ්නේ අල්ලගත්තා. අල්ලගෙන මුගලන් හාමුදුරුවෝ ගිහින් කිව්වා ආයෂ්මතුන් නැගිටින්න. මෙතනින් යන්න ඔබ සංඝයාට අයිති නැහැ කිව්වා. මේ කෙනා ගල තිබ්බා වගේ ඉන්නවා. ඉතින් ආයෙත් කිව්වා ආයෂ්මතුන් බුදුරජාණන් වහන්සේ ඔබ අඳුනගත්තා සංඝයාට අයිති නැහැ කිව්වා ඔබ. ආයෙත් ඉන්නවා ගල තිබ්බා වගේ.
ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ මොකද කළේ? ළඟට ගියා, ඇදලා ගත්තා අතින් යනවා කිව්වා එළියට. එළියට දැම්ම, දාලා දොර වහලා මුගලන් හාමුදුරුවෝ කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් ප්‍රාතිමෝක්ෂ දේශනාවට කාලයයි සංඝයා පිරිසිදුයි. බුදුරජාණන් වහන්සේ වදාලා මුගල්ලාන හරි පුදුමයි කිව්වා මේ යෝධයා හිටියා කිව්වා. මෙච්චර දෙයක් වෙද්දි සද්ද නැතු. අන්නේ වෙලේ තමයි ඉවෙලෙත් මේ පහාරාද අසුරයාට මේ බුද්ධ ශාසනය ගැන කියපු මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළා. අපිත් මේ චුට්ට හරි දැන කියාගෙන ඉන්න ඕනේ. නැත්තම් අලුත් සිරිත් දැන් බෝ වෙලා තියෙනවා. පිරිත් නූල් ගැට ගහනවා කාන්තාවන්ගේ අත්වල හාමුදුරුවරු. නැද්ද? කාන්තාව ගින් දික් කරනවා අත. කරන්නේ නැද්ද ඒක? ධර්මයට විනයට එකඟද විරුද්ධද? විරුද්ධයි. පිරිත් නූල් ගන්න මීට පස්සේ මේ පිරිත් පැන් ගන්න අත් දෙක මෙහෙම දික් කළා. අත් දෙක මෙහෙම එකතු කළා. අන්න ඒ විදිහට පිරිත් නූල් ඉල්ල ගන්න. එතකොට කවුරු හරි කෙනෙක් කියයි ඔය මොකද කියලා අහයි. ඒ පිරිත් නූල් ගැට ගන්න ස්වාමීන් වහන්සේ ඔය මොකද කියලා සරදාය. එතකොට මොකද කියන්න ඕනේ? මේක තමයි ස්වාමීන් වහන්සේ විනයානුකූල ක්‍රමය. එතකොට යා කියන්නේ දිනවත. එතකොට මොකද? දිනවද එතකොට? එතකොට තීරුම් ගන්න මෙයා නම් සාගර ජලයට අයිති නෑ. මෙයා ගොඩ ගහන එකක්. දැන් ඊළඟට පුරුදු වෙලා තියෙනවා සමහර තැන්වල ස්වාමින් වහන්සේලා පුරුදු වෙලා තියෙනවා කාන්තාවන්ගේ ඔළුවට අත තියන්න. ඔළුවට අත තියලා සීත් පතන ආශිර්වාද කරන්න. කාන්තාවනුත් ඉතින් සමහර ඉන්නවනේ ඥානෙ මදි. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඔළුව පාත් කරන් දුවනවා ළඟට. මොකටද? ඔළුවට අත තියෝ ගන්න. මේව මොනවද? ධර්මයට ආයිතිද විනයට ආයිතිද? දෙකටම ආයිති නෑ. පව්. දෙපැත්තටම පව්. ඒ නිසා මම මෙහෙම කිව්වහම ඊයේ මම වැඩසටහනදී කිව්වන් පස්සේ කාන්තාවක් හරි කම්පා වෙලා ආවා. එයාගේ අතින් එයා දවසක් ඒක හේතුව ඒකට හේතුව ස්වාමීන් වහන්සේලා දන්නෙත් නෑ විනය. ගිහි අය දන්නෙත් නෑ විනය. මන්ට කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ මෙහෙමයි අපේ ගෙදරට දවසක් ස්වාමීන් වහන්සේ නම කඩේ. ඉතින් අපි වන්දනා කළා. මගේ ඔළුවට අත තියලා සෙත් පැතුවා. ඉතින් මේ ඒක හරිද? මං කිව්වා හරි නෑ ඒක වැරදි. පවුද? මං කිව්වා ඔව්. ඊට පස්සේ මං කිව්වා දැන් ඉතින් ඒක හිතන්න එපා. නැත්තම් ඊට පස්සේ වෙන්නේ මොකක්ද? දැන් ඔක තැවි තැවි ඉඳලා අන්තිමට ඒ හාමුදුරු කිරි ද්වේෂයක් ඇති කරගන්නෝනේ මේ අපිවත් තමාරු දාලා තියෙන මේ හාමුදුරු මේ විනය දන්නේ නැතුව කියලා. මං කිව්වා එහෙම නෙමෙයි හාමුදුරුත් විනය දන්නේ නැතුවයි මේක වෙලා තියෙන්නේ. ආයේ ඕ જાතිය මෝඩකම් කරන්න යන්න එපා කියලා. අන්න බලන්න බුද්ධ ශාසනය තුල අපි හොඳට තේරුම් ගන්න ඕනේ නම් මේ පිරිසිදු බව එක තමයි මේ ශාසනයේ දියුණුව තියෙන්නේ. ඉතින් යන්න බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගේ ශ්‍රාවකයන් තමන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ බුද්ධ ශාසනයට ආස කරන දෙයක් ඒක. මහා සාගරයේ කුණු රඳින්නේ වගේ බුද්ධ ශාසනය කියන්නේ එහෙනම් මේ කිලුට වෙච්ච ජීවිතවල එකතුවක් නෙවෙයි. බුද්ධ ශාසනය කියන්නේ සුපරිසුද්ධ ජීවිතවල එකතුවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාද දැන් ඔබ කිව්වා මහා සාගරේ මෙන්න මෙහෙම හාස්කමක් තියෙනවා කියලා. මොකද්ද? ගංගා යමුනා ආචිරවතී සරබු මහී කියන මහා ගංගා වලින් ජලය ගලාගෙන ගිහිල්ලා වෙන්ගෙන් වශයෙන් ජලය පවතින්නේ නෑ. ඔක්කොම එකතු වෙලා මොන ජලය බවටදපත් වෙන්නේ? සාගර ජලයේ බවට පත් වෙනවා. මෙන්න මේ වගේ කිව්ව මගේ බුද්ධ ශාසනය. මගේ බුද්ධ ශාසනයට සෑම කුලයකින්ම මහාන වෙනවා. සෑම කුලයකටම ආйти පිරිස ශ්‍රාවක බවට පත් වෙනවා. ඊට පස්සේ ආයේ කුලේ අතාරිනවා. ඊට පස්සේ ආයේ ශාක්‍ය පුත්‍රයන්. ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන්. කුලයක් නෑ කිව්ව මේ ශාසනය. අර ගංගා වලින් ජලය ගලාගෙන ගිහිල්ලා සාගරයට වැටුනහම සාගරයේ ජලය වන්නේ යම්සේද
අන්න ඒ වගේ කිව්වා නොයේ කුල වලින් ගිහිල්ලා මහාන වුණාට පස්සේ කුල ආයිති නැහැ. කුල නැහැ. අන්න එතන තමයි බුද්ධ ශාසනය. එහෙමනම් අපිට පේනවා දැන් අපි මේ ගොයිග මහඳුරු. ඔව් මේ කරාවේ හාමුදුරු. මේ පදු. ඔහොම වෙන් කරන්න පුළුවන්ද? කවදාවත් යම් තැනක ඒ වගේ වෙන් කිරීමක් කරනවා නම් යම් සමාජයක එතන බුදුසසුන නැහැ. දැන් මට ඊආරෙන් එතකොට එක මහත්තයෙක් මට ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි අපිට හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපේ පන්සලේ හාමුදුරු එක කුලයක ඒ හාමුදුරුවෝ හැමතිස්සෙම දායක සභාවට තෝරගන්නේ ඊ කුලිය අය කියනවා. එතකොට බුද්ධ ශාසනයක් තියෙනවද? මොන බුද්ධ ශාසනයක් නැහැ. එහෙම එකක් නැහැ. බුද්ධ ශාසනයක් තිබ්බනම් ඒවා තියෙන විදියක් නැහැ. දැන් ඔබ බලන්න බෞද්ධ අයගේ තත්ත්වේ මංගල යෝජනා දැනුම් තීරි බලලා තියෙනවද? ආන් ඒක තියෙනවා. මොනවද තියෙන්නේ? බොදු ගොවි. බොදු කරා. ඔව් බොදු පදු. මෙහෙම වෙන්න පුළුවන්ද? මේක වෙන්න බෑ. යම්කිසි කෙනෙක් තිසරණේ පිහිටලා මේ සංසාරේ ස්වභාවය බලනකොට මොන කුලද? ඇයි අපි මේ ජීවිතේ ඔන්න මහා එක්ක වංශේ එක්ක හීන කුලේ මෙයා හිටියා. මෙයා ගෙවුව දුස්සීල ජීවිතයක්. අදාර්මික මරණින් පස්සේ සර්පෙක් වුණා. දැන් මොන කුලේද? සර්ප කුලේ. මරණින් පස්සේ බල්ලෙක් වුණා. දැන් බල්ලු කුලේ. මරණින් පස්සේ පූසෙක් වුණා. දැන් පූස් කුලේ. ආන්නේ මේ කුලේ කියලා කියන බොරු දෙයක්. ඒක කිසිම ක්‍රමයකට මිනිස්සුෙක් හොයන්න බෑ. කෙස් වලින් හොයන්නද? දත් වලින් හොයන්නද? නාහෙන් හොයන්නද? කන් වලින් හොයන්නද? ලේ වලින් හොයන්නද? කිසිම ක්‍රමයකින් හොයන්න බෑ. ඒක තනි කර අවිද්‍යාසහගත මාන්නක්කාර මිනිස්සු විසින් හදාගත්තු ලාමක දෙයක්. බලන්න එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය කොයිතරම් දියුණු මට්ටමක්ද? කොයිතරම් දියුණු මට්ටමක්ද? කිසිම කුල ભેදයක් නැහැ. ಜಾති ભેදයක් නැහැ. ගෝත්‍ර ભેදයක් නැහැ. වර්ණ ભેදයක් නැහැ. කිසි ભેදයක් නැහැ. ගෞතම බුද්ධ ශාසනයට සියලු දෙනාම ඇතුළු වුණා නම් ඒ අය බෞද්ධ. එයා තෙරුවන් සරණ ගියේ ශ්‍රාවකය. එයාට ભેදයක් නැහැ. අන්න එතන තමයි බුදු සසුන තියෙන්නේ. යම් සමාජයක් තුල කුල ભેදයෙන් වෙන් කරනවා නම් එක එක්කෙනා එතකොට එතන ගුණයට තැනක් තියනවද? සීලයට තැනක් තියනවද? නැහැ. ගුණ ධර්ම වලට සීලයට කිසි තැනක් නැහැ. නමුත් බුද්ධ ශාසනයේ ඊට වෙනස් එකක්. බුද්ධ ශාසනය වෙනස් එකක්. අපි කියමු හීන කුලයක කෙනෙක් පැවිදි වෙනවා. පැවිදි වෙලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ යෙදෙනවා. සමාධිය ප්‍රඥාව දියුණු කරනවා. මාර්ගඵල ලැබලා රහත් වුණා. උසස් කුලයක කෙනෙක් පැවිදි වුණා. පැවිදි වෙලා කුලේම කාල් ගගා එයාගේ ජීවිතය තුළ අපි මේ අසවල් කුලේ අපි මේ වංශවත් પરම්පරාවේ ප්‍රභූ පෞල්ලික කිය પરම්පරාවේ පම්පෝරිය කිය ඉන්නවා. සිල් රකින්නෙත් නැහැ. සමාධියක් වඩන්නෙත් නැහැ. ප්‍රඥාවක් පුරන්නෙත් නැහැ. මේ දෙන්න අතර ශ්‍රේෂ්ඨ කවුද? අර හීන කුලෙන් මහාන වෙලා අරහත්ත්වයටපත් වෙච්ච උතුම් රහතන් වහන්සේ. ඒ දෙන්න අතර ලාමක කවුද? අර උසස් කුලෙන් මහාන වෙලා කුලේම කී හිටපු ප්‍රතිපත්තියෙන් බැහැර වෙච්ච කෙනා. අන්න එහෙනම් අපිට පැහැදිලිව පේනවා ධර්ම මාර්ගයේ තුල කෙනෙක් ශ්‍රේෂ්ඨ වන්නේ කුලේ නිසා නොවේ. බුද්ධ ශාසනයේ කෙනෙක් ශ්‍රේෂ්ඨ වන්නේ කුලේ නිසා නොවේ. බුද්ධ ශාසනයේ කෙනෙක් ශ්‍රේෂ්ඨ වන්නේ උගත්කම නිසා නොවේ. බුද්ධ ශාසනය තුල කෙනෙක් ශ්‍රේෂ්ඨ වන්නේ ධනෙ නිසා නොවේ. බුද්ධ ශාසනය තුල කෙනෙක් ශ්‍රේෂ්ඨ වන්නේ බලය නිසා නොවේ. බුද්ධ ශාසනය තුල කෙනෙක් ශ්‍රේෂ්ඨ වන්නේ ගුණ ධර්ම නිසා. ආන්නේ නිසා අපිට මේ ශාසනය කිරී ගොඩාක් පහදින්න පුළුවන්. කොයිතරම් දියුණු මට්ටමක්. උස්මේ ලෝක ඉතිහාසය ගත්තොත් එවැනි දියුණු මට්ටමක් කිසිම සමාජයක නැහැ. බුදුරජාණන් වහන්සේ
බුදුරජාණන් වහන්සේ විසින් පිහිටුවා දාල බුද්ධ ශාසනය තුල මිසක් වෙන කිසිම තැනක නෑ මෙච්චර දියුණු මට්ටමක්. ආන්නේ නිසා අපට ගොඩාක් පහදින්න පුළුවන් ගෞතම බුද්ධ ශාසනය ගැන කොයිතරම් ශ්‍රේෂ්ඨද කියලා. දැන් මම අහලා තියෙනවා සමහර පන්සල් තියෙනවලු මම නම් දැකලා නැහැ මේ අහපු දේවල්. අඩු කුලී ගෙවල් වලින් දානි ගන්න නැහැලු. අමුවෙන් ගන්නවා ලෙලුලු. වම්බටු පොල් කැකිරි ඒවා කුලී මිශ්‍ර වෙන්නේ නැහැ. කපලා උයපු ගමන් කුලී මිශ්‍ර වෙනවා. පුදුම වැඩි. මෙහෙම තියෙන්න පුළුවන් ද බුද්ධ ශාසනයේ? නම්මු මිත්‍යා දෘෂ්ටිය. එතකොට එහෙම එකක් තියෙන විදියක් නැහැ මේ මනුස්ස ජීවිතවල. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම මේ මහා සාගරයට අසුරයන් නාශ කරන තව කාරණයක් තමයි සාගරයට කොයිතරම් ජලය ගලාගෙන ගියත් සාගර ජලය සාගරයේ උතුරන්නේ නැහැ වැඩි වෙලා. දැන් අපි දන්න වැව් උතුරනවා, වැව් වාන් දානවා, ගංගා උතුරනවා. නමුත් සාගරේ හැමදේම ගලනවා වතුර. එහෙන් සාගරයට වැස්ස වහිනවා, උතුරන්නේ මේක ආශ්චර්ය කාරණයක්. ඒ වගේ තමයි කියනවා කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත රහතන් වහන්සේලා පිරිනිවන් පෑවත් ඊ අමා මහ නිවන අඩු වෙන්නේ නැහැ, වැඩි වෙන්නේ නැහැ. නිර්වාණ ධාතු එකයි. අපි කොයිතරම් වාසනාවන්තද කියලා තේරෙන්නේ පින්වතුනි මේ බුද්ධ ශාසනය ගැන කල්පනා කරන එකටයි. අපට ලැබිච්ච බුද්ධ ශාසනය කොයිතරම් ශ්‍රේෂ්ඨ එකක්ද කියලා. ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ වදාළා මේ පහරාද දැන් ඔබ කිව්වා මහා සාගරේ කොයින් ගත්තත් කොයි පැත්තෙන් ගත්තත් දිය දෝතක් මොන රසයිද? ලුණු රසයෙන් යුක්තයි, ලවණ රසයෙන් යුක්තයි. ඒ වගේ තමයි ගෞතම බුද්ධ ශාසනය විමුක්ති රසයෙන් යුක්තයි. මොන රසයෙන්ද? එතකොට බුද්ධ ශාසනයේ හරේ සීලේද? හරේ සීලේ නෙමෙයි නේද? සීලෙන් ඒක ඉවරයි. හරේ සමාධියද? සමාධියත් නෙමෙයි නේද? සමාධියෙන් නවතිනවා. හරේ ප්‍රඥාවද? ප්‍රඥාවත් නෙමෙයි තින් නවතිනවා. හරේ මොකන්ද? විමුක්තිය. විමුක්තිය හරේ කරගෙනයි බුද්ධ ශාසනය තියෙන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ ලෙඩ වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් දකින්ට වැඩම කළා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේ මේ හොඳටම අමාරුයි නැගිට ගන්න බෑ. ඇඳේ හාසි වෙලා හිටියේ. බුදුරජාණන් වහන්සේ වඩිනවා දැකලා අමාරුවෙන් දැන් නැගිටින්න දඟලනවා. ඇඳින්. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා හා පින්වත් භික්ෂුව නැගිටින්න ඉපා. ඔහොම ඉන්න මට මේ වාඩි වෙන්න තැනක් තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වාඩි වුණා. වාඩිලා ඇහුවා පින්වත් භික්ෂුව කොහොමද දැන් ඔබේ අසනීප තත්ත්වය? අනේ ස්වාමීනි මට හරිම අමාරුයි. එන්න වැඩි වෙනවා අඩු වීම පේන්නේ නැහැ කිව්වා. පසුතැවිල්ලක් මොකද තියනවද හිතේ? අනේ ස්වාමීනි මට ලොකු පසුතැවිල්ලක් හිතේ තියෙනවා කිව්වා. මොකද්ද කියලා? අනේ මට ඉස්සර සමාධිය තිබුණා ඒක නැතුව ගියා. මගේ සමාධිය නැතුව ගියා මට ඒ ගැන හරි පසුතැවිල්ලක් තියෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් භික්ෂුව ඕක පසුතැවෙන්න කාරණාවක් නෙවෙයි. සමාධිය නම් බුද්ධ ශාසනයක සාරය පසුතැවෙන්නට කමක් නැහැ. සමාධිය නෙමෙයි මේකේ සාරය විමුක්තියයි. ඒ නිසා ඔබ ධර්මයේම ශ්‍රවණය කළා අහන්න කියලා මේ පංච උපාදානස්කන්ධය ගැන බුදුරජාණන් වහන්සේ අහගෙන ගියා. මෙයාගේ හිත දියුණු වෙලා ගියා. ඒ ලෙඩ ඇඳි මරණාසන්න වෙලාවේ නිවන අවබෝධ කළා. විමුක්ති රසයෙන් යුක්තයි. එහෙනම් අපිට මේ බුද්ධ ශාසනය කෙරෙහි කොයිතරම් සතුටු වෙන්න පුළුවන්ද? අපිට කොයිතරම් ලාභයක්ද මේක කියලා. පින්වතුනි මේ බෞද්ධ සමාජයක ඉපදින්න ලැබීමත් ලාභයක්. මේ එක ඒ අන්‍යාගමික පෞලික සිදුවීමක් මට දැන් පසුගිය දවස්වල දැනගන්න ලැබුණා. ඔන්න පුතෙක් මැරුණා. ඒගොල්ලෝ ක්‍රිස්තියානි පවුලක්. ඉතින් ඊළඟ ඒගොල්ලෝ සිංහල නෙමෙයි. එතකොට ඒ ඊළඟ පවුලේ එක්කිනා කියන මේ පුතා වන්දනා කරනවා. මේ ගෙදර ආච්චි මෙහෙම කොයිතරම් හොඳ ළමයෙක්ද.
මේ ළමයා රස්සාව කළා පඩි ගත්තාම අරක්කු බෝතලයකුයි සිගරට් පැකට් එකකුයි අරගෙන අම්මට දෙන්නේ ගෙනල්ලා. දැක්කද තත්ති? දැන් අපි කොච්චර බේරිලාද බෞද්ධ වෙච්ච නිසා. එතකොට බලන්න කොයිතරම් ලාභයක්ද බුද්ධ ශාසනයකට සම්බන්ධ වීම. අපි දන්නවා බෞද්ධ පවුල් ඉන්නවා ලංකාවේ හරිම පුදුම සීල්වත් ගුණවත් බණ භාවනා කරනවා මුළු පවුලම ධර්ම සාකච්ඡා කරනවා. මට පොඩි දරුවෙක් ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි අපේ ගෙදර කෑම මේසෙදිත් කතා කරන්නේ ධර්මයේ කිව්වා. ඉතින් එච්චරම හරිම සුන්දර පවුල් ජීවිත බිහි වෙලා තියෙන බුද්ධ ශාසනය නිසා. ඉතින් ඒ නිසා අපට ලොකු ලාභයක් ඒක. ඒ නිසා විමුක්ති රසයෙන් අනූන වූ උතුම් ශාසනයක තමයි අපි මේ ජීවිතේ පැහැදිලා බුද්ධ ශාසනයට පැහැදිලා අපි ගත කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අදාළ දැන් පහාරාද ඔබ කිව්වනේ මහා සාගරය කියලා කියන්නේ සම්පත් සයුරක්. මහා වස්තු සම්භාරයක් තිබෙනවා. මුතු මැණික් රන් රිදී වෛරෝඩි මේවා තියෙනවා. දැන් ඔබ කිව්වා ඒ නිසා පහදිනවා කියලා අසුරයෝ. අන්න ඒ වගේ තමයි මගේ මේ බුද්ධ ශාසනය සම්පත් සාගරයක්. මහා සම්පත් වස්තු සම්භාරයක් තියෙනවා. ඒ වස්තු සම්භාරයේ කොටස් 37කින් යුක්තයි. මොනවද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සත්‍තිස් කියන්නේ 37යි. අපි ඒක ගණන් කරමු 37 එන්නේ කොහොමද කියලා. ඔන්න ඉස්සල්ලාම තියෙන්නේ සතර සතිපට්ඨාන. කීයද එතන? 4යි. ඊළඟට තියෙන්නේ සතර ඉරිදිපාද. දැන් කීයද? 8යි. ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරිය. දැන් කීයද? 12යි. එතකොට 4ක් 3 12යි. සතර සම්‍යක් ප්‍රධාන වීරිය 12යි. ඊළඟට පංච බල. දැන් කීයද? 17යි. 12යි 5යි 17යි. ඉස්සෙල්ලා පංච ඉන්ද්‍රිය 17යි. ඊළඟට පංච බල. දැන් කීයද? 17යි 5යි 22යි. ඊළඟට සප්ත බොජ්ජංග 7 22යි 7යි 29යි. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ 8යි 29යි 8යි 37යි. මෙන්න මේ 37 තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒක තමයි බුද්ධ ශාසනය තුල තියෙන වස්තුව. එහෙමනම් අපි බුද්ධ ශාසනයට ඇතුළු වෙනවා නම් මොකේද හිමිකාරයෙක් වෙන්නේ? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලට හිමිකාරයෝ බවට පත් වෙනවා අපි. එමනම් මේ බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම සිහිය මුල් කරගෙන පටන් ගන්න එකක්. සිහිය කිව්වේ සතිපට්ඨානෙ. සිහිය ඇති වෙන්න නම් යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. පින්වතුනි මේ අපේ ජීවිතවල මේ අපිට තියෙනවා හිතයි කයයි කියලා දෙකක්. අපේ කය කිලුට වුණොත්, කයට දූවිලි වැදුනොත්, කයේ තෙල් ගෑවුනොත්, ඒව කුණු ගෑවුනොත්, මඩ ගෑවුනොත්, අසුචි ගෑවුනොත් පිරිසිදු කරන්න ලේසිද අමාරුද? කය පිරිසිදු කරන්න හරි ලේසි. වතුර ටිකක් නාලා සුවඳ ටිකක් ගන්න විතරයි තියෙන්නේ. කය පිරිසිදු වෙනවා. කියන්නේ తాවකාලිකව හරි ඉක්මනට කය හොදලා දාන්න පුළුවන්. නමුත් හිතට රැකවරණයක් ඕනේ. හිතට තියෙන රැකවරණය මොකක්ද? හිතට තියෙන රැකවරණය කවුරුත් මතක තියාගන්න සිහිය. සිහිය කිව්වේ සතිපට්ඨානය. හිතට තියෙන රැකවරණය තමයි සිහිය. මෙන්න මේ සිහිය හිතක නැත්තම් ආරක්ෂාවක් නැහැ. අයිතිකාරයෙක් නැති ගයක් වගේ. අයිතිකාරයෙක් නැති ගෙදරට කොයි හොරා ඇතුළු වෙයිද කියලා දන්න කෙනෙක් නැහැ. ඇයි අයිතිකාරයෝ නැහැනේ ගෙදර බලා කියාගන්න. මෙන්න මේ වගේ තමයි සිහිය නැති හිත අකුසල් ඇති වෙනවා දන්නේ නැහැ. අකුසල් වැඩෙනවා දන්නේ නැහැ. අකුසල් කරනවා දන්නේ නැහැ. මොකවත් දන්නේ නැහැ. අන්තිමට යාගේ ජීවිතේ අකුසලයෙන්ම ඉවර වෙනවා. අන්න ඒකයි සිහිය නැතුව නාම සිද්ධ වෙන පාඩුව.
අපි දන්නවා සමහර අය මරණාසන්න වෙනවා. මරණාසන්න වෙනකොට 100 මොකවත් නැහැ. ඒ ගැන හිතට රැකවරණයක් තියනවද නැද්ද දැන්? රැකවරණේ නැති කර ගන්නවා. ඊට පස්සේ ඇඟ හොල්ලලා කතා කරන මේ කියලා. ඉතින් කියනවා. ඇයි 100 නැහැ. වෙන අසවලා ඉන්නවා කියන ඇවිල්ලා කියනවා. මොකුත් දන්නේ නැහැ. ඔබ කැමතිද ඔබට එහෙම වෙනවට? එහෙනම් අපි පුරුදු කරගන්න ඕනේ අපේ ජීවිතේට මොකද්ද? සිහිය. සිහිය නැතිවීමෙන් තමයි අපිට මේ ඔක්කොම විපත්ති සිද්ධ වුනේ. අපේ ජීවිතවල අකුසල් හට ගන්න තාක් අකුසල් හට අරගෙන මේ වැඩි වුනේ. අපේ ජීවිත නොමග ගියේ, වැරදුනේ, හානි වුනේ, ඔක්කොම සිද්ධ වුනේ සිහි නැතිකමෙන්. මේ සිහියම දියුණු කරන්නට අපි කල්පනා කළොත් අන්න අපට පුළුවනි බුද්ධ ශාසනය තුල තියෙන බුද්ධ ශාසනය නැමැති සාගරය තුල තියෙන මහණීය වස්තු වලට හිමිකාරයෙක් වෙන්න. අපිට පුළුවන් එහෙමනම් සතර සතිපට්ඨානයේ හිමිකාරයෙක් වෙන්න. සතර සතිපට්ඨාන කියන්නේ මොකද්ද? කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. අපිට පුළුවන් නම් හොඳට සිහිය පිටුවා ගන්න අපි හුස්ම ගන්න හැටි, හෙලන හැටි ගැන. අපිට පුළුවන් නම් සිහිය පිටුවා ගන්න මේ කයේ තියෙන අසුබ කොටස් ගැන. අපිට පුළුවන් නම් සිහිය පිටුවා ගන්න මේ කයේ තියෙන ධාතු ගැන. පස් වෙලා යන හැටි, දිය වෙලා යන හැටි, රස්නි දේවල්, වාතය මේවා වෙන් වශයෙන් දකින්න පුළුවන් නම් මල කඳක් කුණු වෙලා පොළොවට පස් වෙලා යද්දි සිදුවෙන දේ මේ ශරීරයේ තුලින් අපිට දකින්න පුළුවන් නම් අන්න කය ගැන සිහිය පිහිටියා. වේදනා විඳීම් ගැන සැප දුක් උපේක්ෂා විඳීම් විඳිනකට අපට සිහිය පිහිටියා නම් මේක ස්පර්ශයෙන් හටගන්න විඳීමක්, ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන විඳීමක් කියලා. අන්න අපට සිහිය පිහිටියා නම් විඳීම තුල අපි සිහිය පිහිටුවාගෙන ඉන්නේ. අපිට මේ හිතේ ඇති වෙන සෑම වෙනස්කමක්ම අඳුනගෙන යෝනිසෝ මනසිකාරයෙන් අකුසලයට වැටෙන්න නොදී කුසලයේ පිහිටවන්න පුළුවන් නම් හිත අඳුනාගෙන චිත්තානුපස්සනාවෙත් හිත පිහිටුව ගත්ත සිහිය. ඊළඟට අපිට පුළුවන්කම තියෙනවා නම් පංච නීවරණ අඳුනගෙන පංච නීවරණ බැහැර කරන්න. පංච උපාදානස්කන්ධය අඳුනගෙන පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්න. අසකන නාසය දිවකය මනස කියන මේ ආයතන හයට රැවටෙන්නේ නැතුව මේ ඇස් දෙකේ කන් දෙකේ නාසයේ දිවේ කයේ මනසේ යථා ස්වභාවය දකින්න අපිට පුළුවන් නම් හොඳට සීය පිටවාගෙන ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග ධර්ම ඇති කරගන්න. අපිට පුළුවන් නම් ආර්ය ශ්‍රාංගික මාර්ගය සම්පූර්ණ කරගන්න. අන්න අපේ ජීවිතය තුල ධම්මානුපස්සනාව තියෙනවා. අන්න සිහිය. මේකට තමයි පින්වතුනි අනිත් ඔක්කොම එකතු වෙන්නේ. සිහිය දිනු කරන්න උවමනා කරන විශේෂ දෙයක් තියෙනවා. ඒකට කියනවා ඉද්ධිපාද. ඉද්ධිපාද කියන්නේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන, ඊර්ධි බල සම්පන්න කරවන, මහා බල සම්පන්න කරවන, පුණ්‍යවන්ත කරවන කරුණු 4. ඉද්ධිපාද. මේ ඉද්ධිපාද මුල් කරගෙන තමයි අපේ ජීවිතයේ මානසික දියුණුව වර්ධනය කරගන්න තියෙන්නේ. අපිට මේ ලැබිලා තියෙන්නේ හොඳ අවස්ථාවක්. දැන් අපි කියමු අපේ ජීවිතේ දැන් අපි ගත කරන හොඳට කල්පනා කරන්න පුළුවන් මිනිස්සු හැටියටනේ. හොඳට අපට තේරෙනවා. අපට හොඳට හිතන්න පුළුවන්. මේක පුංචි කුසලතාවයක් නෙවෙයි. ඒක අපේ ලොකු වාසනාවක්. අපි වාසනාවට අපි තනියම සිංගල් වෙලා ඉපදුනා. අපි ඉපදුනා නම් දෙන්නෙක් වෙලා ඔලු 2යි අත් 4යි කකුල් 4යි ඉවරනේ. අපි ඉපදුනා නම් 6 දෙනෙක් වෙලා ඔලු 6යි ආ 12යි උපන්නන එහෙම ඉපදිනවනේ නේ එකක් අතරකම දෙවි එහෙම ඉපදිච්ච කෙනෙක් නේ. එතකොට එහෙම ඉපදුනාම ඉවරයි වැඩ. සුනේසු මුකුත් කරන්න බෑ. අපේ වාසනාවට අපි තනි කෙනෙක් කියලා උපන්නා. හැබැයි ඊළඟ ජීවිතේදී අනේ නෑ අපි දෙන්න එකතු වෙලාම උපදිමු කියලා පතාගෙන ගිහිල්ලා
ඩබල් වෙලා උපදිනොත් ඔක්කොම ඉවරයි. ඔන්න දැන් තියෙන අවස්ථාව ඉවරනේ. කවුද තීරණය කරන්නේ? ආන කර්මයේ විසින් තීරණය කරන්නේ. මේකයි තියෙන භයානකකම. දැන් අපේ වාසනාවට අපිට කිසිම ගැටලුවක් නැහැ. අපි තනියම ජීවත් වෙනා තනි අපිට හිතන්න පුළුවන් ස්වාධීනව කල්පනා කරන්න පුළුවන්. මෙන්න මේ වෙලාව තමයි වෙලාව. මේ වෙලාව මග ඇරෙන්න ඉස්සර වෙලා. මේ වෙලාව අහිමි වෙන්න ඉස්සර වෙලා. අන්න 이르දිපාද ඇති කරගමු අපි කවුරුත්. 이르දිපාද කීයක් තියෙනවද? 4යි. මොනවද? ඡන්ද, විරිය, චිත්ත, විමර්ශා. ඡන්ද කියන්නේ සිහිය පිටුවා ගන්නට ලොකු ආසාවක් ඕන. ලොකු කැමැත්තක් ඕන. සතර සතිපට්ඨානෙ වඩා ගන්නට. කය කෙරෙහි සිහිය පිටුවා ගන්නට. විඳීම් කෙරෙහි සිහිය පිටුවා ගැනීමට. ඊළඟට හිත ගැන සිහිය පිටුවා ගැනීමට. ඊළඟට නීවරණ ධර්ම අඳුනාගෙන ඒකෙන් නිදහස් වීමට. පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දැකීමට. ආයතන හයේ ක්‍රියාකාරීත්වයට මුලා නොවි අවබෝධ කිරීමට. සප්තබොජ්ජංග ධර්ම දියුණු කර ගැනීමට. ආර්ය අෂ්ටාංගික මාර්ග දියුණු කර ගැනීමට බලවත් ආසාවක් තියෙන්න ඕන. අන්න ඒක මොකද්ද? ඡන්ද ඉද්ධිපාද. 이르දිපාදයක් ඒක. ආන් ඒක තියෙන්න ඕනේ. ඊළඟට තියෙන්න ඕනේ මොකද්ද? වීරිය 이르දිපාදයක් ඇටියෙට. මේ ධර්ම මාර්ගයේ නම් හොඳට පැහැදිලි. වීරිය නැතු බෑ. අනිත් එක පැහැදිලිව පේනවා මේකෙදි Tamanට සංසාරේ Taman යම්කිසි ලොකු පිනක් කරලා තියෙන්න ඕනේ. හොඳට බලන්න හිතලා පින්වන්තයෙක් තමයි සිල් රකින්නේ. සිල් රකින්න පිනක් තියෙන්න ඕනේ. සමාධියක් දිනු කරගන්න පිනක් තියෙන්න ඕනේ. ප්‍රඥාවක් දිනු කරගන්න සිල් කඩා ගන්න කිසිම පිනක් ඕනේ. මෝසලකම තිබ්බහම හොඳටම ඇති. සමාධියක් නැතුව එහි ඉබාගාත යන්න පිනක් ඕනේ. ප්‍රඥාවක් නැතුව කරගන්න පිනක් අනිත් හැම එකක්ම. ඉතින් මේ පින අපි මතු කරගන්න ඕනේ. පින කියන එක පින්වතුනි මතු කරගන්න ඕන එකක්. අපි බලාගෙන ඉඳලා කවුරුවත් මේ බන්දේසියක තියලා ඉඳා උඹේ පින ගනින්. කවුරුවත් දෙනවද එහෙම? කවුරුවත් දෙන්නේ නැහැ එහෙම පිනක්. දැන් අපි කියමු මේ වගේ එකක් කියලා ඒක. ඔන්න අපි කියමු ඔන්න පොළොව යට තියෙනවා මැණික් ගොඩක්. දැන් කෙනෙකුට හරියටම නිශ්චයටම දැනගන්න ලැබුණා මෙන්න මේ පොළොව ආස්සේ මැණික් තියෙන හැබැයි තැන දන්නේ නැහැ. දැන් එයා එතන හාරන්න පටන් ගන්න. දැන් මැණික් තියෙන්නේ අඩි 102ක් හැරුවාම. දැන් එයා ඔන්න ඉස්සලම හැරුවා අඩි 10ක්. මැණික් තිබ්බද? නැහැ. දැන් එයාගේ හිතට හරි මදි. දැන් 10ක් හැරුවා නැහැ. ඊට පස්සේ හැරුවා අඩි තව අඩි 20ක් හැරුවා. දැන් කීයද? දැන් අඩි 30ක් හැරුවා ඒත් නැහැ. දැන් ඊට පස්සේ බයිනවා මේ වැඩක් නැහැ. බොරු වෙන්න ඇති. නැතුව ඇති. මිරවටිලා අපි. ඊට පස්සේ හාරනවා තව අඩි 50ක්. හිතට අරගෙන අනිත් අය කියනවා නෑ නෑ අතාරින්න එපා හාරපී කියලා. හාරනවා. හානකට දැන් අඩි 80ක්. ඒත් නෑ. දැන් තවත් බයිනවා වලටත් බයිනවා මැණික් වලටත් බයිනවා. දැන් හාරනව නෑ. ඊට පස්සේ ඕන්න අඩි 100ක් හැරුවා. ඒත් නෑ. අඩි 101ක් හැරුවා. ඒත් නෑ. ඉවස ගන්න බෑ වහලා දැම්මා. තව කොච්චර ධාරණ තිබුණේ අපිට නිවන අහිමි වෙන්න ඇති උන් ඔය විදිහට සංසාරෙදී උන් ඔය විදිහට තමයි අපිට නිවන අහිමි වෙන්න ඇත්තේ. මේ ජීවිතේදීත් අපිට අහිමි වුණොත් මේ ජීවිතේදී අඩි 101ක් හාරලා අතෑරියොත් ආන්නේ නිසා වීරිය ඕන කරනවා. තමන්ගේ අදහස මස්තක ප්‍රාප්ත වනතුරුම මුදුන්පත් වනතුරුම අත අරින්නේ කියන එක. අන්න ඉද්ධිපාදය. වීරිය ඉද්ධිපාදය කියන්නේ ඒක. අන්නේ වීරිය ඉද්ධිපාදය මේ ධර්ම මාර්ගයට ගොඩාක් උපකාර වෙන එකක්. මේ ධර්ම මාර්ගයේ ඔබේ දියුණුව සම්පූර්ණයෙන්ම තියෙන්නේ වීරිය මත. අපිට මේ විපත සිද්ධ වුණේම වීරිය නැතිකම නිසා.
සමහරට අපිට කාරණා දන්නවා. අපි මේක හොඳයි කියලා දන්නවා, මේක අකුසල් මේක නරකයි කියලා දන්නවා, මේක කුසල් දන්නවා, මේක අකුසල් දන්නවා, මේක හොඳ නැහැ කියලා දන්නවා, මේක හොඳයි කියලා දන්නවා. කොච්චර දැනගත්තත් වීරිය නැතුව අපි සමහර විට අකුසලයේ විසින් අපි යට කරනවා. අපිට නැගිට ගන්න බැරුව යනවා අකුසලයේ ප්‍රහාණය කළා. අන්න වෙනදී අපිට ඕක තමයි මේ සංසාරේ වෙච්ච විපත. වීරිය නැතිකම. මේ නිසා අපි ඇති කරගනිමු වීරිය ඉද්ධිපාදය. ඊළඟට ඕන කරනවා තව එකක්. දැන් ඒක ඡන්ද, විරිය, චිත්ත ඉද්ධිපාද. චිත්ත ඉද්ධිපාද කියලා කියන්නේ අදිෂ්ඨානය. මේක තමාරු එකක්. අදිෂ්ඨානින් දිගටම යමක් කළොත් කලාතුරකින් කෙනෙක් තමයි කරන්නේ. බොහෝ දිනකේ අදිෂ්ඨානේ ඒ අතාරින අදිෂ්ඨානේ. අදිෂ්ඨානේ අත් නොහැර කරන අය ඉන්නවා. දැන් අර තේරී ගාතාවල තියෙනවා එක භික්ෂුවක් නැතිබරිකම නිසාම මහාන වෙනවා. නැතිබරිකම නිසාම මහාන වෙනවා ජීවත් වෙන්න. මහාන වෙලා දැන් රහතන් වහන්සේලා ගාවනේ වාසනාවට මහාන වුණ නැතිබරිකම නිසා මේ කාලේ මහාන වුණා නම් ඉවරයි. නැතිබරිකම නිසා කුඹුරක් කරන්න පටන් ගන්නවා. ලීසිනේ. රහතන් වහන්සේලා ගාව මහාන වුණේ. මහාන වෙලා නැතිබරිකම නිසා මහාන වුණා. දැන් ඉතින් සිවුරක් හම්බ වුණා. දැන් ඉතින් කන ටිකක් හම්බ වෙනවා. දැන් ඉතින් එයාගේ ගැටලු ඉවරයි. දැන් ධර්මය අහන්න හම්බ වෙනවා. ටික මොකද උනේ මෙයාගේ හිතට? ධර්මයේ ගියා. දැන් මෙයා අදිෂ්ඨානයක් වීරියක් ඇති කරගත්තා. මේම හරියන්නේ මම මේ කෙලෙස් නැති කරන තුරු දානේ වළඳන්නෙත් නැහැ. පෑන් වළඳන්නෙත් නැහැ. සතපෙන්නෙත් නැහැ. මම කිසි දෙයක් කරන්නේ මම මේ කෙලෙස් නැති කළා මිසක් නැති කර මම නැගිටින්නේ නැහැ කියලා පළඟක් බැඳගෙන වාඩි වුණා. වාඩි වෙලා දවසක් හිටියා. දෙකක් හිටියා. තුනක් හිටියා. හතරක් හිටියා. පහක් හිටියා. හයක් හිටියා. හත්වෙනි දවසේ අරහත්ත්වයටපත් වුණා. මහා වීරයන්ගෙන් යුක්තයි මේ බුද්ධ ශාසනය. අපි වාඩි වුණා කියමු. තුන්යන් රාත්‍රිය මුළුල්ලේ මං ඉන්නවා පළඟක් බැඳගෙන. අදිෂ්ඨානේ තියාගෙන ඉන්න පුළුවන් වෙයිද? බොහෝ විට බෑ. මෙන්න මේ අදිෂ්ඨානයේ දුර්වලකම අපි මේ ආධ්‍යාත්මික දියුණුවට බාධා වෙලා තියෙනවා. දැන් බලන්න කවුරුත් ආසයි සීල් රකින්න. නමුත් සමහර කෙනෙකුට හරියට කරගන්න බෑ. මේ බාධා වෙනවා. මේ ඉද්ධිපාදවල දුර්වලකම. ඉද්ධිපාද දියුණු කරගන්න ඕනේ අපි ඒකට. කවුරුත් ආසයි සමාධිය ඇති කරගන්න. බාධා. කවුරුත් ආසයි ප්‍රඥාව ඇති කරගන්න. කවුරුත් ආසයි බුද්ධ දේශනා ඔක්කොම කියවන්න. කවුරුත් ආසයි ඒකේ අර්ථ ඉගෙන ගන්න. කවුරුත් ආසයි යෝනිසෝ මනසිකාරය යෙදিলা ප්‍රඥා සම්පන්න වෙන්න. කරගන්න බෑ. එතන මොනවද අඩුව තියෙන්නේ? ඉද්ධිපාදවල. එහෙනම් අපි ඡන්ද ඉද්ධිපාද, විරිය ඉද්ධිපාද, චිත්ත ඉද්ධිපාද. චිත්ත ඉද්ධිපාද කියේ මොකන්ද එතකොට? අදිෂ්ඨානය. ඊළඟ එක විමර්ශා ඉද්ධිපාදේ. ඒ වගේම බල සම්පන්න එකක් මොකද්ද? විමසීම. නුවණින් විමසීම. ඇස ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, හිත ගැන, ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධය ගැන, ඊළඟට පංච නීවරණ ගැන මේ ඔක්කොම නුවණින් විමස අකුසල ධර්මයන් ප්‍රහාණය කරනවා, කුසල් දියුණු කරනවා. නුවණින් විමස විමර්ශා ඉද්ධිපාදය ඇති කර ගන්නවා. මෙන්න මේ හතර ඉද්ධිපාදයේ තුල තමයි සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ. ඉතින් පින්වතුනි අපිට මේව කරගන්න හම්බ වුණොත් මේ ජීවිතේ ඊළඟට තියෙනවා මේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය. එයාට ඔන්න ඉද්ධිපාද තියෙනවා නම් කරගන්න පුළුවන් ඒක. මොකද්ද? දැන් හටගත්තු අකුසල් තියෙනවා. එයා මොකද කරන්නේ? එයා දන්නා මියා මා තුළ තියෙන අකුසල්. එයා මොකද කරන්නේ? ඒවා ප්‍රහාණය කරනවා. හටගත්තු නැති අකුසල් තියෙනවා.
ඒ අයව හට ගන්න දෙන්නේ නැහැ. වීරියවන්තව. ඊළඟට හටගත් කුසල් තියෙනවා. සිල්වත්කම, සමාධිය, ප්‍රඥාදී කුසල් තියෙනවා. මේව නැති වෙන්න දෙන්නේ නැහැ. මේව අඩි දුන කරනවා. හටගත්තු නැති කුසල් තියෙනවා. ධ්‍යාන, අභිඥා ආදී මාර්ගඵල මේවා උපදවා ගන්න වීරිය කරනවා. ආන්නේ වීරිය උපකාර කරනවා මේ නිවන් මඟ. ඊළඟට ඒ හතර සම්‍යක් ප්‍රධාන වීරිය. ඊළඟට පංච ඉන්ද්‍රිය. පංච ඉන්ද්‍රිය කිව්වේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. අපිට තියෙන්න ඕනේ ඉන්ද්‍රියක් හැටියට. ඉන්ද්‍රිය කියලා කියන්නේ අභ්‍යන්තරික අංගයක් හැටියට. දැන් අභ්‍යන්තරික අංගයක් හැටියට තමයි අපි ඇස්, කන්, නාස, දිව මේවා තියෙන්නේ. මේවා බාහිර කෙනෙකුට අපෙන් ලීසියෙන් ගලව ගන්න බෑ. මෙන්න මේ වගේ අපේ ශ්‍රද්ධාව කාටවත් උදුර ගන්න බැරි එකක් වෙන්න ඕනේ. කාටවත් වෙනස් කරන්න බැරි එකක් වෙන්න ඕනේ. ආන් ඒක සද්ධා ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය තියෙනුනේ. එහෙම නැත්නම් අපේ ශ්‍රද්ධාව නැත්නම් අපි එක එක දේවල් වලට අහු වෙනවා, රැවටෙනවා. ඒක වෙන්නේ සද්ධා ඉන්ද්‍රිය ඇති කරගත්තාම. සද්ධා ඉන්ද්‍රිය. ඊළඟට විරිය ඉන්ද්‍රිය. අපේ වීරිය තියෙනවා. කිසිම ක්‍රමයකට ඒක අපි නැති කරගන්නේ නැහැ. ඊළඟට සමාධි ඉන්ද්‍රිය. මේ අරමුණු වල සිත එකඟ කරගෙන ඉන්න පුළුවන්කම දිනු කරගන්න ඕනේ. ඒක නැති වෙන්න නොදී. සිහිය දිනු කරගන්න සතිපට්ඨානෙ හොඳට සිහිය පිහිටවගෙන ඉන්න ඕනේ. ඒක අභ්‍යන්තරික අංගයක් කරට. හැමතිස්සෙම සිහිය පිහිටවගෙන ඉන්න ඕනේ. ප්‍රඥා යථාභූත ඥානය ඇති කරගන්නට හැමතිස්සෙම කල්පනා කරන්න ඕන. මෙන්න මේ විදිහට පංච ඉන්ද්‍රිය ඒවම බලවත් වෙලා අකුසල් ප්‍රහාණය වෙනකොට පංච බල ඊළඟට සප්ත බොජ්ජංග. බොජ්ජංග කියන්නේ බෝධි අංග. බෝධි කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම. අංග කියන්නේ උපකාරක ධර්මය. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමේ උපකාරක අංගයක් කොටසක් හැටියට කරුණු කොටස් හැටියට කරුණු හතක් තියෙනවා. පළවෙනි එක සතිය, සතිපට්ඨානය. දෙවෙනි එක ධම්මවිචය යෝනිසෝ මනසිකාරය, නුවණින් විමසීමස බැලීම. තුන්වෙනි එක වීරිය. හතරවෙනි එක සති ධම්මවිචය විරේ ප්‍රීතිය. පස්වෙනි එක පස්සද්ධි කායික මානසික සැහැල්ලු බව. හයවෙනි එක සමාධි. හත්වෙනි එක උපේක්ෂා. මෙන්න මේ ගුණධර්ම ජීවිතයක දියුණු කරගන්න ඕන. චතුරාර්ය සත්‍ය අවබෝධයට ඒ ජීවිතේ සම්පූර්ණයෙන් සකස් වෙනවා. ඊළඟට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේවා තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. පුදුතුනේ මේවා තමයි මේ බුද්ධ ශාසනය පුරාම කතා කරන්නේ. දැන් අපි මේ වැඩසටහන් වලට එනවනේ දිගටම. හැමදාම අපි කතා කරන්නේ මේවා බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේම දේශනා කරගෙන ගියේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. අන්නේ නිසා ගෞතම බුද්ධ ශාසනයේ මහානීය වස්තු 37කින් යුක්තයි. මේ නිසා අපිට පහදින්න පුළුවන් හිත, අපේ හිත පහද ගන්න පුළුවන් ඕන තරම්. මේ ලෝකේ වෙන කිසිම ශාසනයක මේව නැහැ. මේවා තියෙන්නේ බුද්ධ ශාසනයක පමණයි. ඒ නිසා මේක කොච්චර ලාභයක්ද කියලා අපට සන්තෝෂ වෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා 8 වෙනි කාරණාව කියන පහරාද. ඔබ කිව්වා මේ මහා බල සම්පන්න සත්ව කොට්ටාස ඉන්නවා කියලා මහා සාගරේ. තිමි, තිමිංගල, තිමිර පිංගල, අසුර, නාග, ගාන්ධර්ව ආදී සත්වයන්. ඒ වගේම ඉන්නකො මහා බල සම්පන්න සත්වයන් යොදුන් 100, යොදුන් 200, යොදුන් 300, 4500 සතුන්. ඒ මහා බල සම්පන්න සත්වයන්ගේ වාස භූමියක් වෙච්ච නිසා මහා සාගරය අසුරයන් ඒකට කැමතියි. ඒ වගේ තමයි කිව්වා ගෞතම බුද්ධ ශාසනය. මහා බල සම්පන්න සත්වයින්ගේ ප්‍රභූ සත්වයින්ගේ උත්තම සත්වයින්ගේ වාස භූමියක්. රහතන් වහන්සේලාගේ වාස භූමිය ගෞතම බුද්ධ ශාසනය.
අනාගාමි උතුමන්ගේ වාස භූමිය, සකදාගාමි උතුමන්ගේ වාස භූමිය, සෝවාන් උතුමන්ගේ වාස භූමිය. එතන සෝවාන් මාර්ගයේ ගමන් කරන සත්වයන් මහා ප්‍රභූ සත්වයන් මෙතනත් ඇති. සෝවාන් ඵලයටපත් වූ සත්වයන්, සකදාගාමි මාර්ගයේ ගමන් කරන සත්වයන්, සකදාගාමි ඵලයේ සාක්ෂාත් කරපු මහා ප්‍රභූ පිරිස්, අනාගාමි මාර්ගයේ ගමන් කරන උතුමන්, අනාගාමි ඵලයටපත් වූ උතුමන්, අරහත් මාර්ගයේ ගමන් කරන උතුමන්, අරහත් ඵලයටපත් වූ උතුමන්, මෙන්න මේ ශ්‍රේෂ්ඨ අයගේ වාස භූමිය මොකද්ද? ගෞතම බුද්ධ ශාසනය. අපිට කොයිතරම් සතුටු වෙන්න පුළුවන්ද බලන්න. ගෞතම බුද්ධ ශාසනය නිර්මාණය කරලා බිහි කොට වදාළේ කවුද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින්. අපේ රටේ දැන් කතා කරනවා භික්ෂු ශාසනය, භික්ෂුණී ශාසනය කියලා. එහෙම තියෙනවද? එහෙම නේ මොන පචද? මේවට අහු වෙනා මිනිස්සු දන්නේ නැතුව. භික්ෂු ඒ අහංකාරකමට හදාගත්තු නම් තියෙන්නේ බුද්ධ ශාසනයක් විතරයි. තියෙන්නේ මොකද්ද? බුද්ධ ශාසනයක්. එතකොට ශාසනය කියන එකේ සාමාන්‍ය තේරුම ආණ්ඩුව. එතකොට බුද්ධ ශාසනය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ රාජ්‍යය. බුද්ධ ශාසනය. එතකොට ඒ බුද්ධ ශාසනයේ මේ මාර්ගඵලලාභී උත්තමයන් ඉන්නේ. මේ ලෝකෙ පින්වතුනි අපි විතරක් නෙමෙයිනේ ධර්මයේ හැසිරෙන්නේ. අපි විතරක් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්නේ. ඒ නිසා මේ ලෝකෙ ඕන තරම් මාර්ගඵලලාභී ඉන්න පුළුවන්. රහතන් වහන්සේලා ඉන්න පුළුවන්. හැබැයි අපි හරියටම දැනගන්න ඕනේ. නැත්තම් ලේසි ක්‍රමේ තමයි මේ මිනිස්සුන්ව රවට්ටන්න අවබෝධය නැති අය, ශ්‍රුතවත් නොවන අයව රවට්ටන්න හරි ලේසි අපි මාර්ගඵල කියලා අත උස්සගෙන ගියාම. ඒතර අනිත් අය කියනම යමල් අන්න අසවලා මගපල් ලැබලා අන්න බලන්න බලන්න. මම දැක්ක පත්තරවල තියෙනවා සමහර අය ගිහි අය පවා කියන මේ සෝවාන් ඵලයටපත් වෙච්ච අසවල් කෙනා දේශනා කරනවා එන්න යන්න. එතකොට යා ඒ කෑල්ල දාන්නේ මොකේටද? මිනිස්සුන්ගෙන් Tamanට අවධානය යොමු කරගෙන සැලකිලි ලාභ ගන්න. අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ අමාරු වටනොත් ඉවර. එක්තරා කාන්තාවක් මේ පසුගිය දවස්වල ධර්ම දේශනාවකට ගිහිල්ලා එයා මිනිස්සු වැඳගෙන අහනවලු ඔබ වහන්සේ දැන් බුද්ධත්වයටපත් වෙලාද? මේ කාන්තාව කියලා තියෙනවා මම තාම බුද්ධත්වයටපත් උනේ නෑ. මං දැන් මේ කිට්ටුවට ඇවිල්ලා කිව්වලු. ඉතින් දැන් ධර්මයේ කියනවා. මේ මිනිස්සු ටික වැඳගෙන අහගෙන ඉන්න කියනවා ඒ කාන්තාව කියනවා ධර්මයේ කියලා. කියනවලු මේ තිරිසන් ලෝකේ සක්කාය දිට්ඨිය නෑ. මිනිස් ලෝකේ තමයි ඒගොල්ලෝ මේ ප්‍රශ්න ඔක්කොම. ඉතින් එන තිරිසනෙක් වෙලා උපදින එක හරි ෂෝක් නේ. ඒ සක්කාය දිට්ඨිය නැත්තම් ඉතින් ආත්ම හතන ඊට පස්සේ ඉවරනේ වැඩේ. පතන්න තියෙන නම් තිරිසන් ලෝකෙ උපදින්නනේ. මේක වැඳ අවාසනාව කියන්නේ එතන ගිහිල්ලා ස්වාමීන් වහන්සේ නමකුත් වැඳගෙන ඉන්නවලු. ඕන්න මේ රටේ தත්ත්වය. ඉතින් හොඳ වෙලාවට අපේ වැඩසටහන් වලට එන තෙරුවන් සරණ පිහිටපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හිටියා. එයා අහගෙන ඉඳලා ඉවස ගන්න බැරි තැන නැගිටලා ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ප්‍රශ්න කරලා ඉවරනා මේ තැනැත්තිය සම්පූර්ණ නිහඬ වෙලා. ඒ තැනැත්තියට විරුද්ධව තමයි මම පොතකුත් ලියලා තියෙන්නේ. එතකොට මේ තැනැත්තියට නිහඬ වුණාට පස්සේ අර හාමුදුරුවන්ගෙන් ඇහුවා ඇයි ඔබ වහන්සේලා නිහඬව ඉන්නේ මේ අධර්මයට විරුද්ධ? ඒ ස්වාමීන් වහන්සේ කිව්වා නෑ මහත්තයා තව දවස් දෙක තුනක් ආවනම් ඔයාටත් අවබෝධ වෙනවා කිව්වලු. බලන්න මේ ගොන් කියලා කියන්නේ ගොයන්නත් මහ ප්‍රාණ අල්ලන්නත් මහ ප්‍රාණ. මේ මිනිස්සු රැවටෙනවා පුදුම රැවටිලා. දැන් තව තැනක ඔය මට ආරංචි වුණා. දැන් මම පසුගිය දවස්වල පිටරට ගිය වෙලාවේ ඒ අය කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපි මේ රාතන් වහන්සේලාගෙන් බණ අහනවා. මං කිව්වා ඉතින් හොඳයිනේ කොච්චර ලොකු දෙයක්ද. ඊට පස්සේ කිව්වා නෑ ඔබ වහන්සේත් මං එක්කන් යන්න ඉන්නේ කිව්වා අපේ රාතන් වහන්සේ ළඟට. මං කිව්වා හොඳයි කියලා කමක් නෑ කියලා. ඊට පස්සේ ඇයි අපි කැමති යන්නේ. ඊට පස්සේ විස්තර කළා කිව්වා නෑ ඔබ වහන්සේ කියන දේවල් මම කියන්නේ. ඊට පස්සේ කිව්වා මේ මං කිව්වා එහෙනම් මට පටියක් ගෙනත් දෙන්න අහන්න. පටි තියනවා කිව්වා. මං පටි තුනක් මට ගෙනත් දුන්නා. මම කියන එකක්වත් නෑ ඒකේ. මම කියන්නේ බුද්ධ දේශනාවල තියෙනේවනේ. ඉතින් මම හිතුවා එහෙනම් මේ බුද්ධ දේශනාවල කියන මේ ඇත්ත රහතන් වහන්සේ නමක් තමයි වෙන්නේ ඇති කියලා.
දැන් අපි තාම රහත් වෙලා නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙන ධර්ම මාර්ගය තුල නිවන් අවබෝධ කරගන්න තමයි. අපි බලාපොරොත්තු වෙලා මේ ධර්මය මේ කියන්නේ. ඉතින් අතනදී අපි හිතේ පිරිසිදු ධර්මය කියලා. අහගෙන හිටියාම මං කල්පනා කළා මෙව්වත් මිනිස්සු බණ හැටියට ඇහුවනේ. ඒක කියනවා යා අරහත්ත්වය ගැන විස්තර කරන මෙහෙම. ඔන්න ශාලාව මැද්දේ ඉන්නවා මිනිස්සෙක් ගොරුද්දය දැද බුදි. එහෙමයි තියෙන එකේ. ඊට පස්සේ මේ ශාලාවේ මැද්දේ මිනිස්සු යනවා. දැන් අර බුදියගෙන ඉන්න එක්කෙනාට තේරෙනවද? ආන්නේ වගේ කියන අරහත්ත්වය. එහෙම විස්තර කරන මිනිස්සු ටික සාදු කියනවා. අසෘතවත් පුතඥ මිනිස්සුන්ව රවට්ටන්න ලීසි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙකු විතරයි රවට්ටන්න බැරි. ඊළඟට කියනවා ඒ වෙලාවට මේ හිතේ තියෙන්නේ මේ නිදාගෙන ඉන්න වෙලාවට මනස භ්‍රමණය වෙනවා කියනවා. ආන්නේ නිසා බ්‍රහ්මචර්යය කියලා කියන්නේ භ්‍රමණය වන මනසේ හැසිරීම. මිනිස්සු ඔක්කොම මේ පාළි වචන මේ විදිහට තෝරගන්නේ. අමුතු රහතන් වහන්සේ නමක්. ඊළඟට කියනවා අරඤ්‍යගතෝවා කියලා කියන අරණිත තත්ත්වයටපත් වීම. අර කියන්නේ කෙලෙස්. රුක්ක මූලගතෝවා කියන්නේ ගහක මුලක් වගේ ඉන්න ඕනේ භාවනාවට වාඩි වුණාට පස්සේ. මේ වගේ විස්තර මිනිස්සු වැඳගෙන අහගෙන ඉන්නවා. ඊට පස්සේ විස්තර කරනවා මේ අසඤ්ඤ ගැන කියනවා නෑ මේ අතීතය අතාරින්න. ඒක කියන හැටියට ඉතින් දන්නේ නැති කෙනෙක් ඒකට අහු වෙනවා. අතීතය අතාරින්න අනාගතය අතාරින්න මේ වර්තමාන සංඥාවේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ සංඥාව අතාරලා සංඥාව නැති තත්ත්වයටපත් වුණා හරි. දැන් මේ හාඳුරු ඒක පුරුදු කරලා දවස් දෙකේ තුනේ ඉන්නවලු සංඥාව නැතුව භාවනාව වාඩි වෙලා. දැන් මේ මොකද්ද වඩන්නේ? ආසඤ්ඤ වඩන්නේ. නිවන කියලා හිතේ. දැන් මොකද වෙන්නේ? මෙන්න මේකයි වෙන්නේ අන්තිමට. දැන් අපි කෙනෙක් උපදිනවා. උපදිනකොටම නිදි ළමයා. දැන් එයා දන්නවද ඉපදිච්ච බව? නෑ. ඔන්න දැන් බුද්ධි. දැන් අම්මා කිරි පොවන. දැන් ළමයා කිරි බොන්නේ නිින්දෙන්ම. දැන් ළමයා දන්නවද කිරි බොනවා කියලා? නෑ. ඔන්න ළමයා දැන් නිදි. නිින්දෙම තියලා දැන් ඔන්න ළමයා අවුරුදු 100ක් ආයුෂ ගෙවනවා. දැන් දන්නවද එයා? මැරෙනවා. දන්නවද එයා? ඉපදුනා දන්නෙත් නෑ. උන්න දන්නෙත් නෑ. මලා දන්නෙත් නෑ. ඒ ලෝකෙ තමයි ගිහිල්ලා උපදින්නේ. ඒකට කියන්නේ අසඤ්ඤ ලෝකෙ කියලා. ආය හැරෙන එකට කරපු කර්මයට අනුව වෙන කොහේ හරි යයි. ඉතින් මම මේ පටි බලලා කිව්වා මේ පිරිස මම කපේ අහුවෙන්න එපා මේ ස්වාමීන් වහන්සේ සද්ධානුසාරීවත් වෙලා නෑ. ඉතින් කටින් කියනවා මට මේ ධර්මය අවබෝධ වෙලා තියෙන්නේ මම අවබෝධ කරලා කතා කරන්නේ මම පොත් බලාගෙන බණ කියන කෙනෙක් නෙවෙයි. මම මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්මයි කතා කරන්නේ. අර අවබෝධයෙන්ම කතා කරන්නේ මට අවබෝධ වුණා කියලා කියනකට සාමාන්‍ය ජනතාවට මොකද වෙන්නේ? සාමාන්‍ය ජනතාව රැවටෙනවා. එහෙනම් මේක තමයි ඇත්ත කියලා. මේ අවබෝධ වුණා කියලා කියනෝනේ. දැන් මෙතනත් කියනවා එහෙම. අන්න ඒ නිසා මතක තියාගන්න මේ යුගයේ බුද්ධ ශාසනයට අනුතුරු තියෙන යුගයක්. ඒක හොඳට කල්පනාවෙන් ඉන්න අවබෝධ වුණා කියලා මහා බ්‍රහ්මයා ඇවිල්ලා කිව්වත් අහන්න අවබෝධ වෙච්ච දේ බුද්ධ දේශනාවේ කොයිකටද අයිති කියලා. නෑ මේවා දේශනාවල තියෙනවා නෙමෙයි මේවා පොත් වලින් ගන්න බෑ. එහෙම කියනවා. එහෙම කී අර අරයට බන්ධව ගන්නවා. හිත බැඳුණා ඊට පස්සේ නෑ මේ පොත්වල වැරදිලා. එහෙනම් මේ පොත්වල තියෙන වැරදි මේ අවබෝධය වෙනින් එකක්. මේ පොත්වල තියෙන වෙනින් එකක් කියලා කියනවා. සීනි ගැන කතා කරන්න පුළුවන් නමුත් කනකටයි මේක රහ දෙන්නේ ඉන්නේ කියලා ඔන්න කියනවා. ඊට පස්සේ ඒකටත් අහු වෙනවා ඊට පස්සේ. මේ වගේ අහු වෙන ලෝකික බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ඒ જાතියයි නැහැ. මාර්ගඵල ගැන කටින් ප්‍රසිද්ධ කරගෙන යන යුගයක් නෙමෙයි. එහෙම බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ. ගෞතම බුද්ධ ශාසනය කෙරෙහි හිත පහදවා ගන්න ඕනේ කාටවත් තෝනාවට නොවේ. තමන්ගේ යහපතට තමන්ගේ අවබෝධයේ පිණිස. ඒ නිසා මේ පින්වතුන් හිතේ හොඳට 이르දිපාද ඇති කරගන්න, දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. මම මේ ගෞතම බුද්ධ ශාසනයේ මට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ ගෞතම බුද්ධ ශාසනයේදී මිඩ කඩ සැලසේවා. සාදු සාදු සාදු.